කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් ජීවිතය පාපයෙන් දුරුව පිනෙන් පුරවා ගන්නට හැකිවන වාසනාවන්ත දවසක ආරම්භුම අදත් මෙලෙසින් බෞද්ධ රූපවාහිනිය සමග බෞද්ධ ගුවන්විදුලිය සමග ඒකාත්මික වන ඔබ වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නේ උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයම ඔබට ලැබේවා. සදහවතුනි, ධනවත්කම බලවත්කම කොපමණ තිබුණත් ඒවා පරදවා ගුණවත්කම නැනවත්කම සහ සිල්වත්කම වඩබා ගත යුතුයි කියන කාරණාව අපට මතක් වෙන්නේ ජීවිතයේ අවසාන කාලේ. නමුත් අප සිදු කළ යුතු වන්නේ ඒ වත්කම් සියල්ලම අපේ ජීවිතයට හැකි ඉක්මනින් ලං කර ගැනීම. මා පෙරකී ධනවත්කම බලවත්කම නොවේ, ගුණවත්කම නැනවත්කම සහ සිල්වත්කම. ඒ උදෙසා ඔබට නිරන්තරයෙන් මඟ පෙන්වාලන බෞද්ධ නාලිකාව මේ පැයදී සජීව ලෙසින් ගෙනේන ප්‍රඥාව ඔබේ ජීවිතයට කැඳවාලන කතංසු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහනයි අදත් සුපුරුදු පරිද්දෙන්ම ආරම්භ වන්නේ. සදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි, අද දවසේදීත් මේ සජීව වැඩසටහනට වැඩම කරවමින් බෞද්ධ නාලිකාව නම් වූ වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේහි හැරවුම් ලක්ෂ්‍ය එදා බිහි කළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් ගෙන ගිය ඒ උදාරතර යාන්ත්‍රණය අකණ්ඩව නොබිඳී නොනැසී ඉදිරියට ගෙන යන්නට අප්‍රමාණව වෙහෙස මහන්සි වන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරන්දර, එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊ타ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, පසුගියදා අපි පොරොන්දුවක් වුණා. ඒ තමයි පසුගිය දින සාකච්ඡා කළ සූත්‍ර දේශනාව තවත් වැඩිදුර විස්තර සහිතව ඔබට ඒ කාරණාවන් ඉදිරිපත් කරනවා කියන වග. ඉතින් අද දවසේදීත් සංයුක්ත නිකායේ මාර සංයුක්තේ මාර වග්ගයේ ගෝධික සූත්‍රයේ ඉතිරි අර්ධයයි ඔබට අප පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. යම් හේකින් එදින අපේ වැඩසටහන ශ්‍රවණය කරන්න නරඹන්නට කෙනෙකුට නොහැකි වුණා නම් අද දවසේදී ඒ වැඩසටහනේ කෙටි සාරාංශයක් ඉදිරිපත් කරමින්ම අද මේ සූත්‍ර දේශනාව වෙත නැවත ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට මා ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, අපි ගියවර සාකච්ඡා කරන්නට යෙදුණු සංයුක්ත නිකායේ මාර සංයුත්තේ මාර වග්ගයේ ගෝධික සූත දේශනාවේ ඉතිරි අර්ධය තමයි අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සූත දේශනාවේ සඳහන් වුණු ආකාරයට ගෝධික ස්වාමීන් වහන්සේ කර්මස්ථාන ලබාගෙන එසිගිලි පව්ව අසල ගල්තලාවක ඒ විදිහට භාවනා වඩමින් සිටින වෙලාවේ ගෝධික ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ භාවනා හොඳට වීර්ය වඩලා භාවනා වඩලා ධ්‍යාන උපදවා ගන්නට. ඒ ධ්‍යානයෙන් පළවෙනි වතාවෙත්, දෙවෙනි වතාවෙත්, තුන්වෙනි වතාවෙත්, හතරවෙනි වතාවෙත්, පස්වෙනි වතාවෙත්, හයවෙනි වතාවෙත් අවස්ථා 6කදීම ගෝධික ස්වාමීන් වහන්සේට ඒ සමාධියේ ඉදිරියට පවත්වාගෙන යන්න පිළිවන්කමක් ලැබුණේ නැහැ. ඒ ධ්‍යානයේ පිරිහීමටපත් වුණා. අපි කතා කළා අටුවාවේ සඳහන් වන ආකාරයට
ස්වාමීන් වහන්සේට වාපිත් සෙම් කිපීම නිසා ඇතිවෙච්ච රෝගාබාධයක් නිසා ඒ විදිහට ඒ ධ්‍යාන තත්ත්වයේ පවත්වා ගන්නට ධ්‍යානය ඒ ආකාරයෙන් දිගට පවත්වා ගන්නට පිළිවන්කමක් ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒ අනුව විශේෂයෙන් බෝධික ස්වාමීන් වහන්සේ භාවනා වඩමින් සිටියේදී මාරයා ඒ තැනට ඇවිල්ලා, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා බෝධික ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට භාවනා වඩනවා, භාවනා වඩමින් සිටියේදී ඒ ධ්‍යානයේ පිරිහුණා. ඒ වගේම ඒ ධ්‍යානයේ පිරිහුණු බව දැනගෙන අවසානයේදී මොකද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක්, එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව දේශනා කරන සාසුන් වහන්සේ නමකගේ ශ්‍රාවකෙක් මේ විදිහට තමන්ගේ ජීවිතේම නැති කර ගන්නවා. ඒක ඔබ වහන්සේට භාග්‍යතුන් වහන්සේට බලාගෙන ඉන්න පුළුවන්ද? එහෙමයි. වගේ තමයි අදහසක් දක්වන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාටත් සිහිපත් කළා, අන්න ගෝධික ස්වාමීන් වහන්සේ මේ විදිහේ දෙයක් කරගන්න යනවා. සතකින් එහෙම නැත්නම් පිහියකින් ගෙලසිඳ ගන්න යනවා. ඒ අවස්ථාවේදී තමයි භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළේ භික්ෂුන් වහන්සේලාට අපි වැඩම කරමු බෝධික ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට, භාවනා කරන තැනට අපි වැඩම කරමු. එහෙම වැඩම කරලා සිද්ධ වුණු ඉතිරි ඒ විදිහට කතා ප්‍රවෘත්තිය තමයි සහන් සූත දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි පසුගිය දිනකත් මතක් කළා මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්නට පෙර ආතුව මෙය යම්කිසි ඔබේ ජීවිතයට යම්කිසි කුකුසක් පැනයක් ගෙන එන්න පුළුවන් සූත්‍ර දේශනාවක් කියලා යම්කිසි විවාදාත්මක සංවාදාත්මක ස්වරූපයක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ. ඒ නිසා මේ මනවින් ග්‍රහණය කරගන්න, එය නැවත නැවත ධාරණය කරගන්න, එය යථා ස්වභාවයෙන්ම අවබෝධ කරගන්න කියන කාරුණික ඉල්ලීමත් සිද්ධ කරමින් දැන් ගෝධික තෙරුන් වහන්සේ කියන්නේ අප්‍රමාණව වෙරවැයම් දරලා සයවන වතාවටත් උත්සාහ කළා ධානය වඩවා ගන්නට නොහැකියාව තිබුණ නිසා සත්වන වතාවටත් ඒ උත්සාහ කළා ධාන තත්වයටපත් වූ සැනින් ඒ නැවත බිඳේයයි කියන කුකුස නිසාම, එහෙම නැත්නම් ප්‍රශ්නකාරී තත්වයේ නිසාම තමන් වහන්සේගේ ධානය ආරක්ෂා කර ගැනීම පිණිසම සතකින් ගෙලසිඳ ගන්නවා. ඉතින් මේ වගේ සූත්‍ර දේශනාවක් ගැන සාකච්ඡා කරද්දී ඔබ වහන්සේ පසුගිය දින නැවැත් වූ සැනින් අපි නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි සාරාංශයයි නායක ස්වාමීන් වහන්සේ මතක් කළේ. නායක ස්වාමීන් වහන්සේ එම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය කැටුව එම ස්ථානයට වැඩම කරනවා. ඉන් අනතුරුව භික්ෂු මහා සංඝරත්නයේ ආරම්භය යම්කිසි දේශනාවක් ගෙනෙනවා. අපි කැමති මීළඟට ඔබ වහන්සේගේ මේ පිළිබඳව විමසීමක් කරන්න. අවසානයේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා, ඉක්බිති භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නැමතුසේක මහණෙනි, යම් තැනකදී ගෝධික කුලපුත්‍ර විසින් සත් අරණ ලද්දේ නම් ඒ ඉසිගිලි ඇලය කළුගල් තලාව වෙත එළඹෙන්නෙමු. භාග්‍යතුන් වහන්සේ එසේයයි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දීලා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග ඉසිගිලි පව්ව පස කළුගල් තලාව වෙත එළඹිසේක. භාග්‍යතුන් වහන්සේ පෙරළුණු කඳ ඇති ඇඳෙහි උඩුකුරුව හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුරදීම දුටුසේක. එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා ගෝධික හාමුදුරුව අර විදිහට උඩුකුරුව වැඩ ඉන්නවා. ඇඳේ පෙරලිලා ඒ විදිහට වැඩ ඉන්නවා. එකල්හි ධූමායිත භවෙක්
තිමිරායිත බවෙක්. ඒ කියන්නේ යම් කිසි දුමක් සහිත බවක් හරි එහෙම නැත්නම් අඳුරක් වගේ දෙයක් අඳුරක් වගේ දෙයක් යනවාද කියලා යනවා වගේ දැක්කා. අඳුරක් වගේ එහෙම නැත්නම් දුමක් වගේ දෙයක් එහා මෙහා යනවා දැක්කා. එහෙමයි. ඒ ස්වභාවය පෑල දිගට යේමය, උතුරු දිගට යේමය, දකුණු දිගට යේමය, උඩට යේමය, යටට යේමය, අනු දිගට යේමය. ඒ කියන්නේ දස දිශාවටම මේ දුම් ස්වභාවය ඊළඟට අඳුරු ස්වභාවය ගමන් කරනවා දැක්කා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දැක්කා. භාග්‍යතුන් වහන්සේ දැකලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නැවතුසේක මහණෙනි තෙපි තෙල දකිවුද? ඔබලා ඒ ගැන දැක්කද? එහෙමයි. මේ විදිහේ දෙයක් දැක්කද? දෝමායිත බවක් හරි, තිමිර බවක් හරි, මේ කියන්නේ අඳුරු බවක් හරි, ඒ වගේම දුමාහිත බවක් හරි දැක්කද? දුමක් වගේ යනවා දැක්කද? ඒ ස්වභාවය මේ දස දිශාවටම ගමන් කරනවා වගේ දැක්කද? එහෙමයි. එහා මෙහා ගමන් කරනවද දැක්කද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා භාග්‍යතුන් වහන්සේ එසේය කියලා දැන් භික්ෂුන් වහන්සේලාත් ඒ ස්වභාවය දැකලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඊළඟට මේ පවිතු මාරතෙමේ ගෝධික කුල පුතුගේ විඥාණය කොහි පිහිටියේදයි ගෝධික කුල පුත්‍රයාගේ විඥාණය සොයයි. අර ගෝධික හාමුදුරුවන් කොහෙද මේ ගියේ කියලා තමයි බලන්නේ. එහෙමයි. ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥාණය කොහෙද මේ ගියේ? එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් දකිනවා. මහණෙනි ගෝධික කුල පුත්තේ නොපිහිටි විඥාණයෙන් පිරිනිවේය. එතකොට ගෝධික ස්වාමීන් වහන්සේට මොකද උනේ අවසානයේදී අර වේදනාව අරමුණු කරගෙන සතකින් කපන වෙලාවේ ඒ වේදනාව අරමුණු කරගෙන වේදනානුපස්සනාව වඩලා සතර සතිපට්ඨානෙ මේලා වැඩෙනවා. සතර සතිපට්ඨානෙ මේ විදිහට වැඩෙමින් ඊළඟට බෝධිපාශික ධර්ම 37 මේ ආකාරයෙන් වැඩෙමින් විදර්ශනා ඥාන සියල්ලක්ම සම්පූර්ණ වීම තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය දැකලා ඒ විදිහට අරිහත්ත්වයටපත් වුණා. එහෙමයි. අරිහත්ත්වයටපත් වුණු උතුමන් වහන්සේ නමකගේ ආර්යයන් වහන්සේ නමකගේ විඥාණය කොහෙවත් හොයන්න පුළුවන් කමක් නැහැ. කොහෙවත් විඥාණය හොයන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඒ උතුමන් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණයටපත් වුණු නිසා නේද? කෙලෙස් පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය ඒ ආකාරයෙන් සිද්ධ වුණු නිසා. එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. ඉක්බිති පවිතු මාරතෙමේ මෙතන සඳහන් වෙනවා විලිකුන් බෙල්පක් පැහැබඳු ඇති රන්මුවා. අපි මොකද්ද කියලා අටුවාය බලමු මේ මොකද්ද මේ කියන්නේ කියලා. මහ වෙනගෙන භාගතුන් වහන්සේ වෙත එළඹියේය. භාගතුන් වහන්සේට ගාථාවෙන් මේ විදිහට කියනවා. භාගතුන් වහන්සේට මාරයා කියනවා මම උඩත් බැලුවා. එහෙමයි. ඊළඟට හතර වටේටම බැලුවා. ඊළඟට සිව්දිග මම බැලුවා. අනුදිග සම්පූර්ණයෙන් මම බැලුවා. ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානය කොහෙද තියෙන්නේ කියලා. මට කොහේ ගියාද කියලා හොයාගන්න පුළුවන් කමක් ලැබුණ නැහැ කියලා ඒ වෙලාවේ මාරයා බුදුරජාණන් වහන්සේට මතක් කළා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ අපි සාකච්ඡා කරන අද සූත්‍ර දේශනාව තුලත් පවිතු මාරයාගේ බලපෑම එහෙම නැත්නම් එම සූත්‍ර දේශනාවට සම්බන්ධයි කියන කාරණාව අපි පසුගිය සතියේදීත් මතක් කළා. මේ සූත්‍ර දේශනාව මාර සංයුක්තේ මාර වග්ගයේන සූත්‍ර දේශනාවක්. එම අවස්ථාවේදී පවිතු මාරයාත් එම ස්ථානයේ රැඳී සිටියා. ඒ අවස්ථාවේදී මාරයාගේ හැසිරීම කොහොමද? එහෙම නැත්නම් මාරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ කුමක්ද කියන කාරණාවයි
අපි මීළඟට ඔබ වහන්සේගෙන් විමසන්නේ. සහන් අපි සම්පූර්ණ සූත දේශනාවේ අවසානයේ දක්වාම ගත්තොත් එහෙම අවසාන ගාථාවෙන් එහෙම නැත්නම් ගාථා දෙකකින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා. නුවණැති ධෘතිමත් ඒ කියන්නේ ප්‍රඥාවන්ත ධ්‍යාන කරන සුළු හැම කල්හි ධ්‍යානෙහි ඇලුණු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් ඒ කියන්නේ ජීවිතය පිළිබඳව අපේක්ෂාවක් නැතුව ජීවිතේ පරදුවටම තියෙන පරදුවට තබලා දවල් රෑ දෙකෙහිම පිළිවෙත් කරනුයේ මරසෙනග සිඳ පුනර්භවයට නොපැමිණ තෘෂ්ණාව සහ මුළු කොට උපුටා හැර පිරිනිවීය. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අර ජීවිතේ නැති කරගන්න කියලා කල්පනා කරන කෙනෙක් සහන් ජීවිතේ නැති කරගන්නේ නිවන අරමුණු කරගෙන නෙවෙයිනේ. එහෙමයි. නේද? එහෙමයි. වෙන මොනවා හරි කල්පනා කර ඉඳලානේ. එහෙමයි. Tamanට නොලැබෙච්ච දෙයක් හරි එහෙමයි. නේද? අහිමි වෙච්ච දෙයක් හරි එක්ක වෛරයෙන් නේද? වෛරයෙන් වගේ බියටපත් වෙලා නැත්තම්. ඔව් ඒ විදිහටනේ තෘෂ්ණාව, ලෝභය, තණ්හාව, මානය ඔක්කොම එකතු වෙලානේ කල්පනා කර ඉඳලානේ ජීවිතේ නැති කරගන්නේ. නේද? එතකොට ගෝධික ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි. ඒ වෙලාවේ නිවන අරමුණු කරගෙන තමයි ජීවිතේ නැති කරගත්තේ. එහෙම ජීවිතේ නැති කරගන්න වෙලාවේ රෑ දවල් දෙකෙහිම පිළිවෙත් පුරමින් මරසෙනග ඒ විදිහට සිඳලා මාරසේනාව පරාජයටපත් කරලා තමයි තණ්හාව සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දාලා පරිනිර්වාණයටපත් උනේ. ඒ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා දේශනා මතක් කරන මේ විදිහට ශෝකයෙන් මැඩලුණු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුණේය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාරතෙමේ එහිම අතුරුදහන් විය. දැන් මෙතෙන්ට ඇවිල්ලා හිටියේ මාරයා මේ වීණාවක් අරගෙන. එහෙමයි. හරියට බෙලිගෙඩිය පාට වගේ මේ පඬුවන් පාටක් තමයි ඒ වීණාවේ වර්ණය. එහෙමයි. ඒ වීණාව අරගෙන ඒ වීණාව මේ සාමාන්‍ය වීණාව තියාගන්නකොට මේ කිසිලේ මේ අත යටින් තමයි තද කරගෙන හිටියේ. එහෙමයි. අත යටින් තද කරගෙන හිටියා. මොකද උනේ අර විදිහට භාග්‍යතුන් වහන්සේ ගාථාව දේශනා කරනකොටම තද කරගෙන හිටපු වීණාව බිමට වැටුණා. බිමට වැටුණා. ඉතින් ලැජ්ජාවටපත් වුණා. පරාජයටපත් වුණා. ඒ වෙලාවේ මාර්යා සතුටු වුණේ නැහැ ඒ වෙලාවේ. නේද? නොසතුටු සිත් ඇතිව ඉතින් මාර්යා එහෙම එයා එතනින්ම අතුරුදහන් වුණා කියලා තමයි අවසාන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ. හරියට එතනින් තව කාරණාවක් ඉස්මතු වෙනවා නේද? සමහර වෙලාවට මාර්යා හිතන්නේ නැති මේ වගේ අවස්ථාවක මට සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට ජයග්‍රහණයක් ලැබෙයි. ඒ නිසා ඒ සංකේතවත් කරන්න නේද මේ වගේ වීණාවක් අතතිව පැමිණෙන්නේ. ඔව් සහන්. එතකොට ඇත්තරම දැන් සමන් සතුටු වෙලා ඉන්නවා කියන ආකාරය පෙන්වන්නනේ. එහෙමයි. අරගෙන එන්නේ මේ විදිහට නේද? එහෙමයි. ඒ වගේම හරියට පරාජයටපත් වුණොත් එහෙම නැත්නම් මාරයා ජයග්‍රහණය කළොත් සමහරවිට වීණාව වයන්නත් ඉඩ තියෙනවා. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා ඒ වෙලාවේ මේ වීණාව බිමට වැටිලා පරාජයටපත් වෙලා එතනින් පලා ගියා කියලා තමයි අවසාන සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එහෙමයි. අපි ගත්තොත් එහෙම මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය දිහා අපිට අපි ගියවර සාකච්ඡා කළා මේ සමසීසී කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙමයි. ඒතර සමසීසී කියලා කියන්නේ දැන් ඒ කියන්නේ තමන්ගේ හිත සමාධිමත් කරගන්න. සමාධිමත් වෙන අවස්ථා තුනක් ගැන තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. සමාධිමත් වෙන අවස්ථා තුනක් කියනවා. ඊයාපත සමසීසී,
රෝග සමසීසී සහ ජීවිත සමසීසී කියලා. එතින්දී මේ අපි සාකච්ඡා කළා ඒ සමසීසී කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ චිත්ත ස්වභාවය එහෙම නැත්නම් මානසිකත්වය සමබර කරගන්න අවස්ථා තුනක්. ඒ අවස්ථා තුන තමයි එතකොට ඉරියාපත එහෙම නැත්නම් යම්කිසි ඉරියව්වකින් එක විදිහට ඉරියව්ව ගැන අරමුණු කරගෙන ඉඳලා ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි අපි කියමුකෝ භාවනාවක යෙදෙනකොට පරයන්ක භාවනාවෙන් හරි එහෙම නැත්නම් ඒ විදිහට සක්මන් කරමින් හරි ඒ වගේ යම්කිසි එක ඉරියව්වක ඉඳගෙන හිත සමාධිමත් කර ගන්නවා. ඒ වගේම තමයි රෝග සමසීසී කියලා කියන්නේ යම්කිසි රෝගී තත්ත්වයක් නිසා යම්කිසි ඉරියව්වකට පැමිණෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ගොඩාක් අපි කියමු උදරාබාධයක් නිසා කියලා. ඒතර උදරාබාධයක් තිබුණාම ශාරීරික ඍජුව තියාගෙන පරයන්කේ ඉන්න පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන්කමක් නැහැ. එතකොට ඒ රෝගයට සරණ ආකාරයට තමයි රෝගයට මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි වේදනාව ඉවසගෙන ඉරියව්ව සකස් කරගන්න වෙන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට ඒ වගේම ශාරීරික ශක්තියක් නැත්තම් සමහරලාට ඇලවිලාම ඉන්නත් පුළුවන්. එහෙමයි. අන්න එහෙම ඉඳගෙන මේ හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒකට කියනවා රෝග සමසීසී කියලා. එහෙමයි. ඒ වගේම තමයි ජීවිත සමසීසී. සම්පූර්ණයෙන්ම දැන් මේ වගේ අවස්ථාවකදී මේ ජීවිතය ගැන අපේක්ෂාවක් නැතුව ඉරියව්වක් ගැන හිතන්නේත් නැහැ. රෝගයක් ගැන හිතන්නේත් නැහැ. සම්පූර්ණයෙන් ජීවිතය ගැන හිතන්නේත් නැහැ. ඒතකොට ජීවිත අපේක්ෂාවෙන් තොරව ඒ විදිහට හිත සමාධිමත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. පුළුවන්කම තියෙන එකයි ඒ සමසීසී කියලා කියන්නේ. මෙහි සඳහන් වෙනවා මෙතෙන්දි සඳහන් වෙනවා මේ අවිද්‍යාව දැන් අර මේ ස්වාමීන් වහන්සේගේ හිත සමාධිමත් වුණු ආකාරය. එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේගේ අර මරණයටපත් වෙන වෙලාවේ කොහොමද මේ කෙලෙස් නැති වුනේ? එහෙමයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න ඕනේ කල්පනා කරන්නට ඕනේ අපි සමහරවිට අපේ ජීවිතේ අපි නැති හිතලම තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා නොවෙන්න පුළුවන්. කොහොමත් මරණයටපත් වෙනවනේ. එහෙමයි. ඒතර මේ මරණයටපත් වෙන වෙලාවේ සිත තබාගත යුතු ආකාරය. එහෙමයි. නේද? හිත කොයි විදිහටද තියාගන්න ඕනේ කියන කාරණය තමයි මේ මෙතෙන් සඳහන් වෙන්නේ. එහෙමයි. අද කාලන නායක ස්වාමීන් වහන්සේ මරණයටපත් වෙන අවස්ථාවේදී හිත තියෙන්නේ මේ ඉඩම් ටික කාටද ලියලා දෙන්නේ? මගේ බැංකු පොතේ තියෙන මුදල් වලට මොකක් වෙයිද? මගේ වාහන කාට අයිති වෙයිද? අන්න ඒ වගේ ස්වභාවයක්නේ. ඔව් සහන්. එතකොට මේ ඒ වගේ දේවල් ගැන කල්පනා කරනකොට නිවන අරමුණු කරගත්ත කෙනෙක්. එහෙමයි. නේද? දැන් නිවන අරමුණු කරගත්ත දැන් සමහර අය කියනවා ඇත්තටම මේ මම නම් මැරෙන්න බය නැහැ. දැන් පින් කරපු අය කියනෝනේ ආච්චිලාසීලා එහෙම කියන කතාවක් නේ. එහෙමයි. දැන් මං සූදානම් වෙලා ඉන්නේ කොයි මොහොතේ හරි නේද? එහෙමයි. කොයි මොහොතේ හරි ජීවිතේ නැති වුණත් මට කමක් නැහැ. මං දැන් සූදානම් වෙලා ඉන්නේ කියලා කියනවා. එහෙමයි. ඉතින් ඒ වගේ අර ජීවිතේට සූදානම් වෙන වෙලාව තමයි මේ වෙලාව. එහෙමයි. හැබැයි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සූදානම් වෙලා ඉන්නවා කියලා කියනවා නම් නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්න. නේද? නැවත දිව්‍යාත්ම භාවයක් ලබන්න සූදානම් වෙලා ඉන්නවා නම් දැන් මං කැමති දැන් මම සූදානම් වෙන ඉන්නේ දිව්‍ය ලෝකේ යන්න. නේද? ඒ විදිහට කල්පනා කරන්නත් පුළුවන් කැමති කෙනෙකුට. නමුත් මෙතෙන්දී බුදුරජාණන් දේශනා කළේ නිවනම අරමුණු කරගන්න කියලා. ඒ නිවන අරමුණු කරගන්න ආකාරය තමයි මෙතෙන්දී සඳහන් වෙන්නේ. ජීවිතීන්ද්‍රිය චුති චිත්තය බැහැර කරයි. එතකොට මෙතෙන්දී මේ චුති සිතේදී ජීවිතීන්ද්‍රිය රූපය කියලා කියන රූපයක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ජීවිතයේ පවත්වන ඉන්ද්‍රිය තමයි ජීවිතීන්ද්‍රිය රූපය කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම කාය ජීවිතීන්ද්‍රිය කියලා තියෙනවා. එතකොට එතෙන්දී මේ රූප ජීවිතීන්ද්‍රිය රූපයට අදාළ ජීවිතීන්ද්‍රියක් තියෙනවා. එහෙමයි. කියන්නේ රූපය පවත්වන මේ රූපය පවත්වන
ජීවිතේන්ද්‍ර රූපයක් තියෙනවා සහ සිත පවත්වන ජීවිතේන්ද්‍ර රූපයක් තියෙනවා. දැන් මෙතෙන්දී සිත පවත්වන ජීවිතේන්ද්‍ර රූපය සම්පූර්ණයෙන් බැහැර වුණා කියලා කියනවා. අවිද්‍යාව මාර්ග චිත්තය බැහැර කරයි. සිත් දෙකේම එක විට හටගැන්මක් නොමැත. මාර්ගාන්තර ඌයේ ඵලයයි. ඵලාන්තර ඌයේ භවාංගයයි. භවාංගයේ නැගී සිට ප්‍රතිවේක්ෂා කරයි. එය පරිපූර්ණ ඌයේ හෝවේ. පරිපූර්ණ ඌයේ හෝවේ. තියුණු කඩුවකින් හිස සිඳින විට උවද ප්‍රතිවේක්ෂණ වාර එකක් හෝ දෙකක් වශයෙන්ම හටගනීමය. සිත්වල ෂණික පරිවර්තනයේ හේතුවෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමත් ජීවිතයේ අවසන් වීමත් එක්ෂණයෙහිම සිදුවනු පෙනේ. එතකොට අපි හිතමු කෙනෙක් මරණයටපත් වෙන වෙලාවේ හදිසි අනතුරකට මුහුණ දෙනවා. හදිසි අනතුරකට මුහුණ දුන්නාට පස්සේ අපි හිතන්නේ මේ වෙලාවේ එක සැරේම ජීවිතේ නැති වුණා කියලා. මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ඒ අනතුරු වුණු තැනම ජීවිතේ නැති වුණා කියලා අපි කියන්නේ. නේ? ඒ තැනම ජීවිතේ නැති වුණා කියලා කියනවා. එහෙම නැත්නම් රෝහලට අරගෙන යනකොට ජීවිතේ නැති වුණා කියලා කියනවා. නේද? කොහොම වුණත් ඒ මොහොතේම ජීවිතේ නැති වුණත් ජීවිත භවාංග සිත් එකක් හෝ දෙකක් හට ගන්නවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කෙලස් නැති වෙන වෙලාවේ මාර්ගසිත සහ ඵලසිතටපත් වුණාට පස්සේ නැවත ප්‍රතිවේක්ෂා වශයෙන් සිත් පහළ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු නැවත දැන් මේ සාමාන්‍යයෙන් ජීවිතේ නැති නොවන අවස්ථාවකදී අරිහත්ත්වයට පත් වෙන උතුමන් වහන්සේ නමකට ප්‍රතිවේක්ෂා ඥානෙ පසුව පහළ වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ කෙලෙස් නැති කරලා තියෙනවා. නමුත් කෙලෙස් නැති කරලා තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙමයි. කියන්නේ ඵලසිත හටගත්තට පස්සේ ඵලසිත හටගත්තා කියලා දන්නවා. මොන කෙලෙස් නැති කරේ කියලා ප්‍රතිවේක්ෂා කරලා නැහැ. එහෙමයි. සමහර අය ඉඳලා තියෙනවා සහන් සෝවාන් වෙලා ඉඳලා තියෙනවා. සෝවාන් වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. නමුත් නැවත භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනකොට තමයි දන්නේ මේ දැන් කෙලෙස් නැති කරලා කියලා. අන්න එහෙම අවස්ථා තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අද කාලේ නම් බලන්නේ මාර්ගඵලයටපත් වෙන්නත් කලින් කියන්නේ. එහෙමයි. නේද? එතකොට එහෙම බලන්න එතකොට ඒ මාර්ගඵලයක් උදා කරගත් උතුමන් වහන්සේලා කොයිතරම් වීර්යයෙන්ද සෝවාන් වෙන්නේ. නමුත් සෝවාන් වුණාට තමන්වත් දන්නේ නැහැ සෝවාන් වුණා කියලා. තමන්වත් දන්නේ නැහැ කියලා කියන්නේ අනුන්ට කියන්න විදිහක් නැහැනේ. නේද? ඉතින් ඒ නිසා ඒක ඌමනාවක් නැතිකම. කියන අවශ්‍ය නැහැ කියලා කියන එක. තමන්ගේ ප්‍රතිඵලයෙන් තවත් කෙනෙකුට අවශ්‍ය නැහැ කියලා කියන එක. ඒ තරම් අමාරුයි ඇත්තටම සෝවාන් වෙනවා කියලා කියන එක. ඒක පාසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතින්දි පැහැදිලි එතකොට මරණයටපත් වෙන කෙනෙක්ගේ නම් ඒ කියන්නේ මේ මොහොතේ මරණයටපත් වෙන කෙනෙක්ගේ නම් අරිහත්ත්වයටපත් වෙලා අනිවාර්යයෙන්ම මේ මොහොතේ මොනවද නැති කරේ කෙලෙස් මොනවද නැති කරපු කෙලෙස් කියලා ප්‍රතිවේක්ෂා ෂණ දෙකක් තුනක් ඒ විදිහට පහළ වෙලා ප්‍රතිවේක්ෂා ඥානය අනිවාර්යයෙන්ම පහළ වෙනවමයි. එහෙමයි. ඒකයි මේ විදිහට සිහිපත් කළේ. ඊළඟ සඳහන් වෙනවා අවිද්‍යා මූලයෙන් මුල් සහිත වූ තෘෂ්ණාව අරහත් මාර්ගයෙන් උපුටා දමා අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවේය. පෙරළුණු කඳ ඇති උඩුකුරු වී නිදන්නේ වේ. තෙරුන් වහන්සේ උඩුකුරුව වැදහොත්තේ උවද දකුණු ඇලයෙන් සැතපීම හුරු කළ බැවින් හිස දකුණු පැත්තටම පෙරලී සිටියේය. බලන්න කොයිතරම්ද කියලා. එහෙමයි. දැන් එතකොට සාමාන්‍යයෙන් ඒ ස්වාමීන් වහන්සේ පුරුදු කරලා තියෙන්නේ දකුණු ඇලයෙන්ම සැතපෙන්න. එහෙමයි. නේද? සිංහසෙයියාවෙම සැතපෙන්න. එතකොට සාමාන්‍යයෙන් වම් ඇලයට කියනවා කාමසෙයියාව කියලා. එතකොට වම් ඇලයට වාඩි වුණු මේ සැතපුණොත් එහෙම කාමසිතවිලි වලට බරයි කියලා කියනවා. එහෙමයි. ඒ නිසා
ස්වාමීන් වහන්සේ පුරුදු පුහුණු කරලා තිබුණේම දකුණු ඇලයට සතපෙන්න. උඩුකුරුව ශරීරයේ තිබුණට අර පුරුදු කරපු නිසා බෙල්ල විතරක් හිස විතරක් දකුණු පැත්තට හැරිලා තිබුණා කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් මේ පුරුදු පුහුණු කිරීමේ වටිනාකම. ඊළඟට දුම් දමන බව ඒ ක්ෂණෙහිම දුම් වලාකුලක් මෙන් කුළු වලාකුලක් මෙන්ද පහළ විය. අර මාර්යාගේ ස්වභාවය තමයි මේ කියන්නේ. එහෙමයි. මාර්යා ගමන් කරපු ආකාරය. මාර්යා සාමාන්‍යයෙන් එක තැනකට වෙලා ඉන්නකොට ගමන් කෙනෙකුට පෙනී සිටිනකොට එක එක වේශයෙන් පෙනී සිටින්න පුළුවන්. එහෙමයි. එක එක වේශයෙන් පෙනී සිටින්න පුළුවන්. නමුත් මෙයාගේ තියෙන කලබලයට නේද? මෙයාගේ තියෙන කලබලයට මොකද උනේ? ගමන් කරන්නේ අර විදිහට දුමාරයක් වගේ. එහෙමයි. ගමන් කරන්නේ. ඒ වගේ මේ දුමාරයක් වගේ පේන්නේ මේ කළු වලාකුලක්. එහෙමයි. කළු වලාකුලක් වගේ තමයි පේන්නේ. අඳුරු වලාකුලක් කියලා තමයි එතෙන්ද කියන්නේ. එහෙමයි. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් විශේෂයෙන් මේ දිනවල අපි කතා කරන මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක ඇත්තටම මේ පරිසරයට නිකුත් වෙනවා මිනිස්යන්ගේ නැත්තම් සත්වයන්ගේ සිත් වලින් ශරීරයෙන් සිතයි කයයි දෙකම එකතු වුණාට පස්සේ මේ ශරීරයෙන් නිකුත් වෙනවා කළු කිරණ සහ සුදු කිරණ කියලා එහෙමයි ස්වභාවය. අනේ කළු කිරණ ස්වභාවය සුදු කිරණ ස්වභාවය තමයි මායාවේ මේ විදිහට පේන්න තියෙන නිසා. එහෙමයි නායක. ඔව්. එතකොට ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක්ගේ කළු කිරණ ස්වභාවය මේ පරිසරයට නිකුත් කරන්න ඒ විදිහට මේ පරිසරය දූෂණය වෙනවා කියලා අපි කියන්නේ. එහෙමයි. නොඑක් විදිහේ පරිවර්තනයක් වෙනවා. ඒ කියන්නේ ස්වභාවිකත්වය වෙනස් වෙලා අස්වාභාවික ස්වභාවයක් මතුවෙනවා. එහෙමයි. නේද? එතකොට කලට වැසි වසින්නේ නැහැ. එහෙමයි. නායෑම්ද ජල ගැලීම්ද නේද? ඊළඟට භූමිකම්පාද. එහෙමයි. ඊළඟට මිනිස්සුયો ගත්තොත් එහෙම සමහරලාට දැන් ඔය කියන්නේ සහන් එක උද්ඝෝෂණ කරන්නේ. එහෙමයි. දැන් මේ කාලෙත් තියෙන එක උද්ඝෝෂණ. එහෙමයි. ගුරුවරු උද්ඝෝෂණය කරනවා. එහෙමයි. ගෝවියෝ උද්ඝෝෂණය කරනවා. එහෙමයි. නේද? ඇයි මේ එක්කෙනෙකුට ඡන්දෙ දීලා එයා මට මේ දේ කරේ නෑ කියලා නේද? එහෙමයි. දැන් මොකද වෙලා තියෙන්නේ? තමන් කළු කිරණ නිකුත් කරන මේ පරිසරයට. එහෙමයි. අර පුද්ගලයන් වටා ඕරා එකක් තියෙනවා නේ නායක ස්වාමීන් වහන්සේ. ඒ කිරණ ස්වභාවය තියෙනවා. අන්න ඒක තමයි. එතකොට මේක හරි භයානක දෙයක්. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ සිතේ ඇතිවන ඒ කළු කිරණ ස්වභාවය අකුසලේනේ. එහෙමයි. නේද? පවනේ අකුසලේනේ. ඒ අකුසල නිසා බොහෝ ඒ අකුසලේ සමාදන් කරගන්න අනිත් අයට. එහෙමයි. අනිත් අයට සමාදන් කරනවා. අපි මෙහෙම කරමු. මෙහෙම උද්ඝෝෂණය කරමු. නේද? මෙහෙම වැකිලියමු. නේද? කියලා මේ විදිහ අදහස් දක්වමු කියලා අනිත් අයත් ඒකට අවුස්සලා එහෙමයි. මොකද කරන්නේ? අනිත් අයත් ඒ වටා එකතු කරගන්නවා. එහෙමයි. එතකොට සුදු කිරණ කොහොමද එකතු වෙන්නේ? තමන්ගේ හිතේ පින්සිතුවිල්ලක් ඇති වෙලා නේද? අපි මෙහෙම දන් දෙමු. අපි මෙහෙම සී සමාදන් වෙමු. අපි මෙහෙම භාවනා කරමු. නේද? අපි මෙහෙම ධර්ම ශ්‍රවණය කරමු. අපි මෙහෙම ධර්ම සාකච්ඡා කරමු. නේද? හොඳ දේවල් කරමු. එහෙමයි. එතකොට අපි ඉවසගෙන ඉමු නේ අපි ඉවසමු අපි මෛත්‍රී කරමු අපි කරුණාව දක්වමු කියලා නොයෙක් විදිහේ ඒ වගේ මේ සුදු කිරණ මේ පරිසරයට එකතු කරනවා සුදු කිරණ පරිසරයට එකතු කරාම ස්වභාව ධර්මයට කිසිම කරදරයක් නැහැ නේ ස්වභාව ධර්මයට කිසි කරදරයක් නැහැ ස්වභාව ධර්මයාගේ ආශිර්වාද පවා ලැබෙනවා ඒතර දෙවියන්ගේ ආශිර්වාද පවා ලැබෙන්නේ හරිම ආශ්චර්යමත් දේවල් තියෙනවා සාන්න. ඒ කියන්නේ දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැ. එහෙමයි. කරන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් දෙවියන්ට කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මවන්න හරි නැති කරන්න හරි ඕනම දෙයක් දෙවිවරුන්ට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙවිවරුන්ට පුළුවන් ඒ නිසා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න නම් මේ ලෝකයට තමන්ගේ හිතින් මෛත්‍රී සාගත සිටිවිලි උපදවගෙන නේද? මෛත්‍රී සාගත සිටිවිලි උපදවලා ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙමයි. ඉතින් එහෙම දෙයක් තමයි මෙතෙන්ද සිද්ධ වුනේ මේ මාර්යා හොයනවා
මාරයා හොයනවා ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානේ කොහෙද ගියේ කියලා. නේද? එතකොට අපිට පැහැදිලි කළු කිරණ නිකුත් වුණොත් කළු කිරණ මේ ශරීරයේ පරිසරයේ නිකුත් වුණොත් ඒ කළු කිරණ හරහා ගමන් කරන්න පුළුවන් කාටද? ඇල්ම බැල්ම කාගේම ඇල්ම බැල්මද තියෙන්නේ? මාරයාගේ ඇල්ම බැල්ම. නේද? හසු කර ගන්නවා. මාරයා හසු කර ගන්නවා එක එක දේවල් වලට. ඒතර අපි ගත්තොත් එහෙම මේ නරක සිතිවිලි තියෙන්න මාරයාගේ බැල්ම. නේද? මාරයාට හසු වෙන ස්වභාවය හසු වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙමයි. ඒ නිසා තමයි තමන් හිතන්නේ කල්පනා කරන්නේ කැමැති සහගත සිතිවිලි වල කෙලවරක් නැහැ. අකමැති සහගත සිතිවිලි වල කෙලවරක් නැහැ. ඒ කියන්නේ ලෝභයෙන්ද, රාගයෙන්ද, නේද? ද්වේෂයෙන්ද කටයුතු කරනවා. ඒ වගේම ලොකු මෝඩකම් කරනවා. නේද? ලොකු මෝඩකම් තියෙනවනේ, මහා මෝඩකම් තියෙනවනේ. ඒ දේවල් කරනවා. ඒ දේවල් කරන්න පෙළඹෙන්නේ කුමක් නිසාද? මොනවා නිසාද? මේ කළු කිරණ කියලා කියනවා මේ පරිසරයට එකතු කරාම, මුදා හැරියාම. ඉතින් ආන්නේ ස්වභාවය තමයි මෙතින්දි දේශනා කළේ. නොපිහිටි ප්‍රතිසන්දි විඥාණයෙන් නොපිහිටි හේතුවෙන් යනු අර්ථයි. මෙතෙන් සඳහන් වෙනවා මේ අපපතිට්ඨිතේන නොපිහිටි ප්‍රතිසන්දි විඥාණයෙන්. එතකොට ප්‍රතිසන්දිසිත පිහිටන්නේ නැහැ. එහෙමයි. චුතිසිත සහ ප්‍රතිසන්දිසිත චුතිසිතේ චුත වෙනවත් එක්කම කෙලෙස් නැති කරපු නිසා නැවත ප්‍රතිසන්දිසිතක් පහළ වෙන්නේ නැහැ. ඊළඟ සඳහන් වෙනවා බෙලි ගෙඩියක් මෙන් පඬුවන් වූ ස්වර්ණ මහා වීණාව ආදාය කිහිල්ලේ තබා ගෝධික තෙරුන් උපන් තැන නොදනිමි ශ්‍රමණ භවත් ගෞතමයන් විමසා නිසක වන්නෙමි කුඩා දරුවෙකුගේ ස්වරූපයගෙන ළඟට පැමිණියේය. දැන් මේ ළඟට ඇවිල්ලා තියෙන බොහොම පුංචි ළමෙක් වගේ කියලා කියනවා. නේද? බොහොම පුංචි ළමෙක් වගේලු ආවේ. අනේ ස්වාමීනි මම හොයන්නේ මේ ගෝධික හාමුදුරුවෝ. නේද? ගෝධික හාමුදුරුවෝ මම මේ හොයන්නේ කියලා ගෝධික හාමුදුරුවෝ කොහෙද කියලා පුංචි ළමෙක් වගේ ආවා කියලා කියනවා. ඊළඟට සඳහන් වෙනවා ශෝකයෙන් ඇලලියේ ගිය ඔහුගේ පා මතට වැටුණේය. මොකද කකුල් දෙක උඩට වැටුණා කියලා කියනවා අර වීණාව. එහෙමයි. නේද? වීණාව කකුල් දෙක උඩට වැටුණා. වැටිලා මොකද වුනේ? පරාජයටපත් වෙලා එතනින් පලා ගියා කියලා කියනවා. දැන් එතකොට සහන් මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ ස්වභාවය නේද? ගෝධික ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කරන්න ගියේ? ඊළඟ භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය මේ මාරයාට පුළුවන් හොයාගන්න. එහෙමයි. මාරයාට පුළුවන්කම තියෙන හොයාගන්න. ඒ කියන්නේ ගෝධික ස්වාමීන් වහන්සේ මේ විදිහට කෙලෙස් නැති කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. නේද? කෙලෙස් නැති කිරීම අරමුණු කරගෙන ජීවිතේ නැති කරගන්න යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව තමයි දේශනා කරන්නේ. එහෙම නේද? ගෝධික භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි කියලා එහෙම මාරයා දන්නවා. එහෙමයි. මාරයා දන්නවා. මාරයා නොදන්නේ මොනවද? හැම හිතක්ම හඳුනා ගන්න පුළුවන්. නමුත් මාර්ගඵල සිත්වල ස්වභාවය මාරයා දන්නේ නැහැ. ඒකද මාරයා කෙලෙස් නැති කරපු කෙලෙස් මාරයා කෙලෙස් නැති කරලා නැති නිසා මාරයාට පේන්නේ භාගතුන් වහන්සේගේ සිත නික්ලේශී සිතක් කියලා. නේද? ඒ වගේම තමයි ආර්ය උතුමන් වහන්සේලාගේ සිත දකින්න පුළුවන් කමක් නැහැ කෙලෙස් තියෙන කෙනෙකුට. ඒකයි මේ කියන්නේ. කෙලෙස් තියෙන කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ කෙලෙස් නැති කරුවේ සිත මොන වගේද කියලා. එහෙමයි. ධර්මයෙන් පුළුවන් අනුමානයෙන් දැනගන්න. නමුත් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා ප්‍රත්‍යක්ෂව අඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. හරියට දැන් අපි ගත්තොත් එහෙම
දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ බොහොම සමීපවතම ඥාති නේද? ඒ වගේම තමයි ඒ උනත් කල්පනා කළා ඥාතිත්වය ගැන කල්පනා කරන්නෙත් නැතුව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බව ඒ බවට පත් වෙලා ඒ පිළිබඳව දැනගෙන එහෙමයි. මොකද්ද කරන්න හැදුවේ? භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය නැති කරන්න හිතුවා. නේද? ඒතර මේ භාග්‍යතුන් වහන්සේ අනන්ත වූ බුදු ගුණයන්ගෙන් යුක්තයි කියලා ඒ ගුණ පිළිබඳව ඒ ගුණ පිළිබඳව අනුමාන ඥානයක් තිබුණාට එහෙමයි. නේද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ලෞකික ධ්‍යාන සමාපatti උපදවා ගන්න පුළුවන්කම ලැබුණාට නේද? අෂ්ට සමාපatti පහල කරගෙන උඩින් යන්න පුළුවන් වුණත් බුද්ධ ඥානය කියලා කියන ඒ ලෝතුරු සෝය කියලා කියන එක දැනගත්තේ නැත්තම් කියන්නේ ලෝතුරු සෝයයටපත් වෙලා නැත්තම් විශේෂයෙන්ම තමන්ගේ හිත වරදට පෙළඹෙනවා කියලා කියන එකම නැත්තම් මායයට හසු වෙනවා කියලා කියන එක තමයි මෙතෙන්දී උගන්වන්නේ. එහෙමයි. සෝහම් වෙලා නැත්තම් තාම ප්‍රත්‍යජන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවනම් තුනුරුවන් සරණ ගියත් නේද? තුනුරුවන් සරණ ගිය කෙනෙක් වුණත් සෝහම් වෙලා ඉන්නවනම් වරදට පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ සතෙක් මරන්න හරි, හොරකම් කරන්න හරි, කාමයේ වර්ධව හැසිරෙන්න හරි, බුරු කියන්න හරි නේද? ඊළඟට මත්පැන් දුම් පානය මුදුම් පානය කළොත් අනිවාර්යයෙන්ම සතර අපායට වැටෙනවාමයි. එහෙමයි. මායාගේ වසඟයට වැටෙනවාමයි. එහෙමයි. නේද? එතකොට අර දුමාරය බඳු අඳුර බඳු සතර අපායට වැටෙනවාමයි. ඉතින් එතන අඳුරෙන් කෙලවර වෙන්නේ සම්පූර්ණයෙන්ම තැවෙන ගිනි කොටකට වැටෙනවා. ආන්නේ ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒ බව තමයි ඇත්තට මෙතෙන්දී මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කළේ. ඉතින් ගෝධික ස්වාමීන් වහන්සේ මේ විදියට නිවන අරමුණු කරගත්තේ විශේෂයෙන්ම ජීවිතේ නැති කරගන්න කියලා කල්පනා කළේ විශේෂයෙන්ම කෙලෙස් නැති කිරීමේ අදහස ඇති කරගෙන. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ නැති කරනවා කියලා කියන අදහසින් නෙවෙයි. එහෙමයි. නේද? තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා කියලා අදහසින් නෙවෙයි. ඒතර එතින්දි බලාපොරොත්තු වෙන්නේ එතන අරමුණු කරගත්තෙත් අපිට මතකයි දැන් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වුණා එහෙම ධ්‍යානයේ පිරිහීමෙන් ජීවිතක්ෂයට කොයි මොහොතේ හරිපත් වුණොත් දැන් මෙතෙන්දී රෝගාබාධයකටපත් වෙලානේ. එහෙමයි. අනිවාර්යෙන් ඒ රෝගෙන් මරණයටපත් වෙනවා කියලා දැනගත්ත හින්දා. ඒ කියන්නේ මරණාසන්න රෝගයකටපත් වෙලා හිට නිසා. එහෙමයි. නේද? පත් වෙලා හිටපු නිසා තමයි ජීවිතේ නැති කරන්න කියලා කල්පනා කළේ. එහෙම තියෙනවනේ සහන්. දැන් සමහරලාට අර සමහර රෝගීන් ඉන්නවා මේ උසුලා ගන්න බැරි වේදනාවල්. නේද? උසුලා ගන්න බැරි වේදනාවක් තියෙනවා. සමහර වෙලාවට සමහර රෝග තියෙනවා මේ මුහුණ දෙන්න බැරි. අනිත් අයට මුහුණ දෙන්න බැරි රෝග තියෙනවා. ඒ නිසා ජීවිතේ නැති කරගන්න අවස්ථාත් අපිත් අහලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අර ඒ ජීවිතේ නැති කරගත්තේ ගෝධික ස්වාමීන් වහන්සේ ජීවිතේ නැති කරගත්තේ නිවන ආරමුණු කරගෙන තවත් අවස්ථාවකදී බුදුරජාණන් දේශනා කළා ජීවිතේ දැන් රෝගී නොවන අවස්ථාවකදී ජීවිතේ නැති කරගන්න උත්සාහ කරනවා නම් නිවන ආරමුණු කරගෙන එතෙන්දි මේ අර අසුභය කියලා කියන එක විතරක් වැඩුණු නිසානේ. එහෙමයි. මේක මහා රෝග නිද්ධම් පබංගුරක්. මේ ශරීරය හරියට මේ රෝගවල නිදානයක් වගේ. නේද? රෝග හට ගන්නම හැදිච්ච ශරීරයක් මේක. එහෙමයි. එහෙම කියලා හිතලා එතකොට රෝගයක් නැති වෙලාවක් නැහැ. ඒ කියන්නේ නිරෝගී ස්වභාවයෙන් පවතින වෙලාවක් නැහැ මේ ශරීරයේ. හැම වෙලාවම කොතන බැලුවා මොකක් හරි රෝගයක්. එහෙමයි. නේද? මේ ශරීරයේ මත පිට බැලුවොත් එහෙම මොකක් හරි බිබිලක් හරි තියෙනවා. එහෙමයි. නේද? රෝගයක් නේද? එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ මෛත්‍රිය වඩන්න කියලා. ඒතර අසුභයත් එක්ක මෛත්‍රිය වඩන්න. අසුභයත් එක්ක මෛත්‍රිය වැඩුවොත් පුළුවන්කම තියෙනවා. ඒතර ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නැහැ. මාර්ගඵල උදා කරගත්තත් ඒ මාර්ගඵල උදා කරගෙන අනිත් අයට ආදර්ශයක්ව අනිත් අයට ධර්ම මාර්ගය කියලා දෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙතෙන්දි පැහැදිලි එහෙමනම් අපිට පැහැදිලි
ගෝධික ස්වාමින් වහන්සේ වගේ නිවන අරමුණු කරගෙන නිවන අරමුණු කරගෙනම ජීවිතයට මුහුණ දෙන්නට ඕනේ කියන කාරණය තමයි අපි මෙතෙන්දී මේ අපිට ප්‍රත්‍යක්ෂ වුණේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාව ආශ්‍රය නිශ්චය කරගෙන අපිට හැකියාව ලැබෙනවා ගෝධික ස්වාමීන් වහන්සේ වගේ වීරිය වඩන්න. එහෙමයි. නේද? වීරිය වඩන්න. ඒ වීරිය වඩලා කෙලෙසුන් සම්පූර්ණයෙන්ම දුරු කරලා, කෙලෙසුන් නැති කරලා, සම්පූර්ණයෙන්ම තණ්හාව දුරු කරලා, තණ්හාව නැති කරලා මාර්ගඵල පිළිවෙලින් උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට මේ ජීවිතයෙන් පරිනිර්වාණයට පත්වන්නට මේ උතුම් පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්න. සාදු සාදු සාදු. සදහැවතුනි, ඊටාම වටිනා කියන සූත්‍ර දේශනාවක් අපිට බොහොම සරලව පැහැදිලි වන ආකාරයෙන් අදත් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නා. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ මාර සංයුත්තේ මාර වග්ගයේ ගෝධික සූත්‍රය තමයි අපි දින දෙකක් මේ විදිහට සාකච්ඡා කරලා එහි සැබෑම අර්ථය ඔබට අවබෝධ කරලා දෙන්න අවශ්‍ය නිසාම මේ විදිහේ සාකච්ඡා මණ්ඩපයක් අද දවසේදීත් ගෙනාවේ. ඉතින් සැබෑවටම මේ නිර්වාණය පිණිසම තමන් වහන්සේගේ ජීවිතය තොර කර ගැනීම පිළිබඳවයි අද අප කියා දුන්නේ. ඒ වගේම කෙනෙක් හිතනවා නම් සියදිවි නසා ගැනීම කිසිදු පාපයකට හේතුවක් නොවේ කියන කාරණාව එය ඊටාම වැරදි දෙයක්. අපි විශේෂයෙන්ම අද මතක් කළේ භාග්‍යවතුන් වහන්සේගේ සුපිරිසුදු දේශනාවක් නිර්වාණය අරමුණු කරගෙනම නිවනට පත්වීමත් සමගම තමන් වහන්සේගේ ජීවිතය තොර කර ගැනීම ගෝධික ස්වාමින් වහන්සේගේ කතා පුවත අලලා පැහැදිලි කර දුන්නා. ඉතින් මේ විවාදාත්මක ඊටාම ගැඹුරු දේශනාව පැහැදිලි කර දීම සම්බන්ධයෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපගේ කෘතඥතාවය අපි පිරිනමනවා. වැඩසටහන නිමාවට පත් කරන්නට මත්තෙන් ඊටාම කෙටියෙන් උවත් ඉක්මනින් මා කැමති මතක් කරන්න මේ මාධ්‍ය ප්‍රවාහය බිහි කරලා වර්තමානය තුල බොහෝ දිනාගේ හිතසුව සදන්නට අප්‍රමාණව කැපවුණු අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ගේ ජන්මදින සැමරුම මේ මාසේ 30 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් එක දිගට උදෑසන කාලේ ඉඳලා සන්ධ්‍යාව වෙනකම් පවත්වන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මාතලේ පුරෝරය කේන්ද්‍ර කරගෙන මාතලේ බෞද්ධ මන්දිරය, මාතලේ බලකඩුව අනුරුද්ධ අරණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි මේ කටයුතු සියල්ලම දියත් වෙන්නේ. එහිදී ජූලි මාසේ 30 වෙනිදා මහා ලේදන් දීමේ පින්කමක් පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී විය හැකි වන්නේ අවුරුදු 18ට වැඩි ලේදන් දීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට. විශේෂයෙන්ම කොරෝනා රෝගය වැළඳී තිබෙනවා නම් ඔබ සුදුස්සෙක් වන්නේ නැහැ ලේදන් දෙන්න. ඒ වගේම COVID-19 රෝගයට අදාළ එන්නත් ඔබ ලබාගෙන තිබෙනවා නම් එම එන්නත ලබා ගැනීමෙන් මාසයකට පසුව පමණයි ඔබට ලේදන් දීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ සුදුසුකම් සපුරා ඇති ඔබ තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නට ලේ බිඳක් දන් දී ඔබේ දායකත්වයේ සපයන්නට කැමති නම් එදිනට පැමිණෙන්න ජූලි මාසේ 30 වෙනිදා මාතලේ බෞද්ධ මන්දිරයට අපි විශේෂයෙන්ම ඒ පිළිබඳවත් මතක් කරනවා. ඒ වගේම තවත් සුවිශේෂී පින්කම් ගණනාවක් සිද්ධ වෙනවා මාතලේ ප්‍රදේශයේ දුෂ්කරව අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් ටැබ් පරිකණක පරිත්‍යාග කිරීම. ඒ සඳහා බොහෝ දෙනා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කරමින් වියලි ආහාර සලාක බෙදා දීම, කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අය සඳහා කෘෂි උපකරණ පරිත්‍යාගය, ජල පෙරණ යන්ත්‍ර පරිත්‍යාගය ආදී විශේෂ පරිත්‍යාගයන් ගණනාවක් සිද්ධ වෙනවා. ආබාධිත පුද්ගලයන් සඳහා රෝදපුටු අත්වාරු කිහිලිකරු පරිත්‍යාග කිරීම මෙහිදී සිද්ධ වෙනවා. ඉතින් මේ විසල් පින්කම සඳහා බොහෝ දෙනා තමන්ගේ දායකත්වය බඩු බාහිර ආදිය ගෙනල්ලා දීලා ඒ වගේම මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් දායකුණු ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය අපි පුද කරනවා. විශේෂයෙන්ම හෙට දවස වනතුරු අපි බලාපොරොත්තු වෙනවා ඔබේ පරිත්‍යාගයන් ලබා දෙවි කියලා සිංහල බෞද්ධ පවුල්වල දරුවන් සිව් දෙනෙකුට වඩා සිටනවා නම් එම පවුල් වෙත මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙනවා. විශේෂයෙන්ම එම පවුල් තව තවත් ශක්තිමත් කරන්න ඒ අරමුණින් ලබා දෙන මූලික පරිත්‍යාගය සාර්ථක කරගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා දායකත්වය ලබා දෙන්න. මේ සියල් කාරණාවන් සඳහාම අපේ ගිණුම් අංකය පවතින සම්පත් බැංකුවේ සම්බෝධි ප්‍රජාසත්කාරක පදනම නමින් ඇති ගිණුම් අංකය 0270යි 6යි 04යි 128 0270යි
6.04.128 සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාව සම්බෝධි විහාර ප්‍රජා සත්කාරක පදනම නමින් නැති ගිණුම් අංකය. ඒ වගේම ඔබ දන්නවා අපි පසුගිය දින ගණනාවෙම ප්‍රචාරය කළ ඔක්සිජන් ටැංකිය තල්ලු කරගෙන දරුවා පිටිපස්සෙන් යන අම්මා කෙනෙක්ගේ කතාව. එම දරුවා ඔක්සිජන් ටැංකිය නැතුව ජීවත් වෙන්නේ නැහැ කියන කාරණාව එය සාර්ථක කරගන්නටත් බොහෝ දෙනා දායකත්වය ලබා දුන්නා. ඒ පින්කමත් එදිනට අපි ඊටාම විශේෂාකාරයෙන් සිද්ධ කරනවා. ඒ සඳහා දායකත්වය අපට ලැබී තිබෙනවා. නමුත් එම අම්මට යම්කිසි සහනයක් වෙන්න තවත් විශේෂ පරිත්‍යාගයක් අපි නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ලබා දෙන්නට එදිනට බලාපොරොත්තු වෙනවා. මේ සියල් කාරණා පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට ඔබට පුළුවන් කතා කරන්න ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ නාලිකාවේ මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂතුමා. එතුමාගේ දුරකථන අංකය 07777 90 609 07777 90 609 0114 942 607 0114 942 එසේනම් ඒ පිළිබඳවත් මතක් කරමින් අදට සමුගන්නට සූදානම් වෙන්නේ මෙවැනි පින් පුරන්නට අපට මඟ පෙන්වාලු පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුනි ඔබ වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන මේ අපමණ කුසල් බෙලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ ඒ මතු බුද්ධත්වයේ සාක්ෂාත් කරගනු පිණිසම මේ පින්කම් එකලෙසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වෙනුවෙන් මෙවැනි පින්කම් සිදු කරමින් මේ තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ හදවත බඳු බෞද්ධ නාලිකාව ආරක්ෂා කරගන්නට ඒ කටයුතු මනවින් පවත්වාගෙන යන්නට වෙහෙස මහන්සි වන කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති දූරන්දර අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටද මේ සිද්ධ කරන අප්‍රමාණ වූ කුසල සම්භාර ධර්මයන්ගේ ආනුභව බලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ පරිපූර්ණ නිවීම පිණිසම මෙපින් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්න හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනෙන් මංචි ආයතනයටත් අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පිරිනමමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද